සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකෙට මහා සැපයක් උදා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒක පුද්ගලෝ භික්කවේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝ. පින්වත් මහණෙනි, මේ ලෝකේ උපදිනව නම් උපදින ආශ්චර්යවත් මනුස්ස රත්නයක් ඉන්නවා. කතමෝ ඒක පුද්ගලෝ, ඒ කවුරුහුදයත් තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒක පුද්ගලෝ භික්කවේ uppajjamaano uppajjati. පින්වත් මහණෙනි, මේ ලෝකේ උපදිනව නම් උපදින එකම එක පුද්ගලයෙක් ඉන්නවා. බහුජන හිතාය, බොහෝ ජනයාට හිතසුව පිණිස. බහුජන සුඛාය, බොහෝ ජනයාට සැපය පිණිස. ලෝකානුකම්පාය, ලෝකයාට අනුකම්පාව පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං, සියලු දෙවි මිනිසුන්ගේ අර්ථය පිණිස, සැපය පිණිස, හිතසුව පිණිසමයි උපදින්නේ. කතමෝ ඒක පුද්ගලෝ, ඒ එකම එක පුද්ගලයා කවුරුහුදයත් තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි, අපි මුළු හදවතින්ම සරණ ගියේ ආන්ගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්තෘන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි පින්වත්නි දන්නේ මේ මිනිස්යාට යහපත පිණිස පවතින දේත් අයහපත පිණිස පවතින දේත්, මිනිස්යාට හිතසුව පිණිස පවතින දේත් අහිත පිණිස පවතින දේත්. එක දවසක් කොසල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, යම් පුරුෂයෙකුගේ හිතේ තමන්ට අහිත පිණිස, දුක පිණිස උපදිනව නම් උපදින කරුණු කීයක් තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහරජතුමනි, යම් පුරුෂයෙකුගේ හිතේ අහිත පිණිස, දුක පිණිස, අයහපත පිණිස උපදිනව නම් උපදින කරුණු 3ක් තියෙනවා.
ඒ තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. මේ අකුසල් මුල් තුන තමයි කියනවා යම් පුරුෂයෙකුගේ හිතේ අයහපත පිණිස, අහිත පිණිස, දුක් පිණිස උපදිනව නම් උපදින්නේ. ඒක හරියට පොත්තම හරය කරගත්ත ගහක පලහට ගත්තා වගේ කියනවා. එතකොට ඒ ගහේ අරටුවක් නැහැ. අරටුවට තියෙන්නේ පොත්ත. ආන්නේ වගේ ගහක පලහට ගත්තොත් ඒ ගහ විනාශ වෙනවා. පින්වත්නි, උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙසෙල් ගහ. කෙසෙල් ගහේ අරටුවක් නැහැ. පොත්ත තියෙන්නේ. ආන්නේ වගේ ගසක පලහට ගන්නවා, කෙසෙල් කැනක් වැටෙනවා. එතකොට ඒ කෙසෙල් කැන මෝරන්න ඒ ගහේ විනාශය ලම් වෙනවා. ආන්නේ වගේ තමයි කියනවා යම් කිසි පුරුෂයෙකුගේ හිතේ මේ රාග, ලෝභ, දේශ, මෝහ හටගත්තොත් ආන්නේ ඒ කෙනාගේ අහිත පිණිස, දුක පිණිස හේතු වෙනවා කියනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස්යාගේ හිතේ ඇතිවෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් මුල් මිනිස්යාව දුගතිය කරා අරගෙන යනවා. මිනිස්යාට දුක උපද්දවනවා. මිනිස්යාගේ අයහපත පිණිස පවතිනවා කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝභ, දේශ, මෝහ දුරු කරලා, ඒ ලෝභ, දේශ, මෝහ දුරු කරන මාර්ගය දේශනා කළා. ඒ ලෝභ, දේශ, මෝහ දුරු කරන මාර්ගයේ ගමන් කරපු පින් තියෙන මිනිස්සු ඒ ලෝභ, දේශ, මෝහ දුරු කරගෙන මේ සංසාරයෙන් නිදහස් වුණා. සමහර උදවිය පින්වත්නි අඹදරුවන් පෝෂණය කරමින් ගිහි ගෙවල් වල ගත කරපු උදවිය මේ ලෝභ, දේශ, මෝහ දුරු කරන ධර්මය අහලා ඒ අඹදරුවන් අත්හැරලා, ගෙවල් දොරවල් අත්හැරලා මේ ශාසනයේ, මේ බුද්ධ ශාසනයේ මහාන වෙලා පිළිවෙත් පුරලා ලෝභ, දේශ, මෝහ සදහටම නැති කරලා මේ සංසාරයෙන් නිදහස් වුණා. ඒ නිසා පින්වත්නි, මේ ලෝභ, දේශ, මෝහ දුරු කරන මාර්ගය දේශනා කරන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පමණයි. උන්වහන්සේ පමණයි දන්නේ මේ ලෝභ, දේශ, මෝහ දුරු කරන මාර්ගය. උන්වහන්සේ දැක්කා මිනිස්යාගේ හිතේ ඇතිවෙන රාගය මිනිස්යාට බොහෝ කලක් අයහපත පිණිස පවතිනවා කියලා. උන්වහන්සේ දැක්කා මිනිස්යාගේ හිතේ ඇතිවෙන දේශය බොහෝ කලක් අයහපත පිණිස පවතිනවා. මිනිස්යාගේ හිතේ ඇතිවෙන මෝහය ඒ කෙනාට බොහෝ කලක් අයහපත පිණිස පවතිනවා කියලා. ඉතින් පින්වත්නි, මේ රාග, දේශ, මෝහ කියන අකුසල් මුල් තුනෙන් තමයි සියලු කෙලෙස් උපද්දවන්නේ. ලෝභය මුල් වෙලා පින්වත්නි මිනිස්සු සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ හැසිරෙනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම දේශය මුල් කරගෙනත් මිනිස්සු සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ හැසිරෙනවා, බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, නොයෙක් පාපී ක්‍රියා කරනවා. මේ මිනිස්සු මුලා වෙලා, මෝහයටපත් වෙලා සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ හැසිරෙනවා, බොරු කියනවා, ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, නොයෙක් අකුසල පාපී ක්‍රියා සිද්ධ කරනවා. පින්වත්නි, එතකොට මිනිස්සෙක්ගේ හිතේ මේ ලෝභ, දේශ, මෝහ තියෙනවා. කෙනෙකුගේ හිතේ අඩු වැඩි වශයෙන් මේ ලෝභ, දේශ, මෝහ පවතිනවා. මේ ලෝභ, දේශ, මෝහ සම්පූර්ණයෙන්ම දුරු කළේ රහතන් වහන්සේ.
රහතන් වහන්සේගේ තුල තමයි මේ ලෝභ දේශ මොහ නැත්තේ. එතකොට පින්වත්නි මේ සාමාන්‍ය මිනිස්යාගේ හිතේ මේ ලෝභ දේශ මොහ තියෙනවා. ඉතින් මේ අකුසල් මූල තුنين ද්වේෂය ගැන කියවෙන මේ ද්වේෂය දුරු කරගන්න ප්‍රතිපදාව ගැන කියවෙන ලස්සන බුද්ධ දේශනාවක් තමයි පින්වත්නි අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. පින්වත්නි මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ. මේ දේශනාව දේශනා කරන්නේ අපගේ ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් නග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ දේශනාවේ නම තමයි ဒ ුතිය අඝාත පටිවිණය සූත්‍රය. ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රය වෛරය දුරු කර ගැනීම ගැන වදාළ දෙවෙනි දේශනාව. ආඝාත කියලා කියන්නේ පින්වත්නි වෛරය. පටිවිණය කියලා කියන්නේ දුරු කරගන්නවා. එතකොට වෛරය දුරු කරගන්න එක ගැන වදාළ දෙවෙනි දේශනාව. මේ දේශනාව දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආයුෂ්මත් මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලා ඇමතුවා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මතුන් වහන්සේයි කියලා පිළිතුරු දුන්නා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වදාලා පංචමේ ආවුසෝ ආඝාත පටිවිණය. ආයුෂ්මත්නි මේ උපන් වෛරය දුරු කිරීම පහක් තියෙනවා. භික්ෂුවකගේ හිතේ උපන් වෛරය දුරු කිරීම පහක් තියෙනවා. ඒ කවර පහක්ද? ආයුෂ්මත්නි මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති. අපිරිසිදු කායික ක්‍රියා ඇති කෙනෙක් කියනවා. පරිසුද්ධ වචී සමාචාරෝ හෝති. ඒ කෙනාගේ වාචසික ක්‍රියාව පිරිසිදුයි කියනවා. මෙන්න මේ පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය දුරු කරන්න කියනවා. තව කෙනෙක් ඉන්නවා කියනවා ඒ පුද්ගලයා අපිරිසුද්ධ වචී සමාචාරෝ හෝති. ඒ පුද්ගලයාගේ වාචසික ක්‍රියාව අපිරිසුදුයි. පරිසුද්ධ කාය සමාචාරෝ හෝති. ඒත් පිරිසිදුයි කියනවා කායික ක්‍රියාව. ආන්නේ කෙනා කෙරෙහි තියෙන වෛරයත් දුරු කරන්න කියනවා. ආයුෂ්මත්නි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ කෙනාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. ඒ වගේම වාචසික ක්‍රියාවත් අපිරිසිදුයි. නමුත් කලින් කලට භාවනාවේ සිත නතු වෙනවා. සිතෙහි ප්‍රසාදය ඇති වෙනවා. මෙන්න මේ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කරන්න ඕන කියනවා. හතරවෙනි එක දේශනා කරනවා ආයුෂ්මත්නි තව පුද්ගලයෙක් ඉන්නවා අපිරිසිදුයි කියනවා කායික ක්‍රියාව. වාචසික ක්‍රියාවත් අපිරිසිදුයි කියනවා. කලින් කලට භාවනාවේ සිත නතු වෙන්නෙත් නෑ කියනවා. කලින් කලට කරන භාවනාවකුත් නෑ කියනවා. සිතෙහි ප්‍රසාදයක් ඇති වෙන්නෙත් නෑ කියනවා. ආයුෂ්මත්නි මෙන්න මේ පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය දුරු කරන්න කියනවා. ඊට පස්සේ දේශනා කරනවා ආයුෂ්මත්නි තවත් පුද්ගලයෙක් ඉන්නවා පිරිසිදු කායික ක්‍රියා තියෙනවා. ඒ වගේම පිරිසිදු වාචසික ක්‍රියා තියෙනවා. කලින් කලට භාවනාවේ සිත නතු වෙනවා. සිතෙහි ප්‍රසාදය ඇති වෙනවා. අන්න ඒ පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය දුරු කරන්න කියනවා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක විස්තර කරනවා. ආයුෂ්මත්නි යම් පුද්ගලයෙක්ගේ
අපිරිසුද්ධ කායික ක්‍රියා තියෙනවද? ඒ පිරිසිදු වාචික ක්‍රියා තියෙනවා නම් ආන්නේ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කරන්න ඕන කොහොමද? ඒ කියන්නේ පින්වත්නි අපිරිසුද්ධ කායික ක්‍රියා කියන්නේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා සතුන් මරනවා. අපිරිසුද්ධ කායික ක්‍රියා තියෙන්නේ. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ හැසිරෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එයාගේ කයින් කරන ක්‍රියාව එච්චර හොඳ නෑ. කයින් කරන ක්‍රියාව පිරිසිදු නෑ. නමුත් මෙයා බොරු කියන්නේ කේලම් කියන්නේ මේ කෙනා අනිත් අය කොටවන්න කේලම් කියන්නේ බොරු කියන්නේ ඊට පස්සේ ඔහේ හිස් වචන කතා කර කර ඉන්නේ පරුස වචන කියන්නේ මෙයාගේ උනාට වචනයෙන් කරන දේ වචී කර්මය හොඳයි. නමුත් කායික ක්‍රියාව හොඳ නෑ කියනවා. අන්නේ පුද්ගලයෙක් කෙරෙහි කොහොමද කියනවා වෛරය දුරු කරගන්න ඕන. ආයිස්මත්නි ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. එතකොට පින්වත්නි අපිට මේ සමාජයේ දකින්න ලැබෙනවා මේ මිනිස්යන් අතර අපිට දකින්න ලැබෙනවා සමහර මිනිස්සු සතුන් මරනවා හොරකම් කරනවා එතකොට සල්ලාල කමේ යනවා බොරු කියනවා සල්ලාල කමේ යනවා ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඒ වගේ ඊට පස්සේ හොරමරකම් කරනවා ඒ වගේ දේවල් කරන අය ඉන්නවා හැබැයි මේ කෙනා බොරු කියන්නේ කේලාම් කියන්නේ ඊට පස්සේ හොය හිස් වචන කතා කර කර ඉන්නේ පරුස වචන කියන්නේ එයාගේ වාචසික ක්‍රියාව හොඳයි වචනයෙන් කරන දේ හොඳයි අන්නේ වගේ කෙනෙක් කෙරෙහි තියෙන වෛරය දුරු කරගන්නේ කොහොමද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ දෙයක් ඔන්න ඉන්නවා කියන පාංශකූලික භික්ෂුවක් ඉතින් මේ පාංශකූලික භික්ෂුව වීදියක පාරක තියෙනව දකින්නවා කියන පැරණි රෙදි කඩක්. ඉතින් මේ පැරණි රෙදි කඩ දැකලා වම් පයින් පාගගෙන දකුණු පයින් ඒ රෙදි කඩ විහිදුවලා බලලා යම් ප්‍රයෝජනවත් කොටසක් තියෙනවනම් අන්නේ කෑල්ල ඉරාගෙන යනවා කියනවා. කියනවා ආයස්මත්නි ආන්නේ වගේ යම් කිසි පුද්ගලයෙක්ගේ කරන දේ හොඳ නැති වෙන්න පුළුවන්. අපිරිසිදු කායික සමාචාර තියෙන්න පුළුවන්. හැබැයි වචනයෙන් පිරිසිදු වචී සමාචාර තියෙනවා කියනවා. ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇද්ද? අපිරිසිදු කායික ක්‍රියාවක් ඇද්ද? ඒ විලා වෛරය හටගත්ත මොහොතේ ඒක මෙනෙහි කරන්න එපා කියනවා. ඔහුගේ යම් පිරිසිදු වචී සමාචාරයක් ඇද්ද? මේක මෙනෙහි කරන්න කියනවා. මේ අයුරින් අන්නේ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කරගන්න කියනවා. දුරු කළ යුත්තේ මෙන්න මේ අයුරින් කියනවා ඒ වගේ කෙනෙක් කෙරෙහි උපන් වෛරය. එතකොට ඔන්න කෙනෙක්ගේ කායික ක්‍රියාව හොඳ නෑ. හැබැයි එයාගේ වචනයෙන් කිසි වැරැද්දක් නෑ. අන්න ඒ වගේ කෙනෙක් කෙරෙහි වෛරයක් හට ගන්නවා. ඒ වෙලාවට ඒ පුද්ගලයා කෙරෙහි ඒ පුද්ගලයාගේ කායික ක්‍රියාව ගැන වෛරය හටගත්තු මොහොතේ සිහි කරන්න එපා කියනවා. මොකද කායික ක්‍රියාව හොඳ නෑ. ඒ පුද්ගලයාගේ සිහි කරන්න කියනවා වාචසික ක්‍රියාව. වචනයෙන් කරන දේ සිහි කරන්න. මොකද වාචසික ක්‍රියාව හොඳයි. එහෙම මේ කෙනාගේ කයින් කරන දේ හොඳ නැතුණාට වචනයෙන් කරන දේ හොඳයි නේ කියලා හටගත්ත වෛරය දුරු කරන්න කියනවා. අර පාංශකූලික රෙදි කඩේ ගන්න බැරි කොටසක් තිබ්බා. අර අපිරිසුද්ධ කායික ක්‍රියාව වගේ. වැරදි කායික ක්‍රියාව වගේ. හැබැයි අර ඒ රෙදි කඩ කෑල්ලේ ගන්න පුළුවන් කොටසක් තිබ්බා. අර පිරිසිදු වාචික ක්‍රියාව වගේ. අන්නේ ටික අර පාංශකූලික භික්ෂුව අර ගන්න පුළුවන් ටික ඉරාගෙන යනවා. ආන්නේ වගේ මේ පුද්ගලයාගේ හොඳ වචනයෙන් කරන
හොඳ ටික ගන්න කිව්වා. අර අපිරිසිදු කායික ක්‍රියාව ගන්න එපා කිව්වා. යාන් එහෙම හිතලා මේ පුද්ගලයා ගැන තියෙන වෛරය දුරු කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයස්මත්නි තව පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයාගේ වාචික ක්‍රියාව අපිරිසිදුයි. වචනයෙන් කරන දේ අපිරිසිදුයි. ඒත් මේ පුද්ගලයාගේ කායික ක්‍රියාව පිරිසිදුයි. මේ පුද්ගලයා වචන එච්චර හරි නෑ, හොඳ නෑ. හැබැයි කායික ක්‍රියාව හොඳයි. ඒ කියන්නේ මේ පුද්ගලයා බොරු කියනවා, කේලාම් කියනවා, අනුත් අය කොටවනවා, කේලාම් කිය අනිත් අය කොටවනවා. මේ කෙනා අසත්‍යමයි පවසන්නේ. මේ කෙනා කියන වචන විශ්වාස කරන්න බෑ. ඊට පස්සේ මේ කෙනා පරුෂ වචන කියනවා. අනිත් අයගේ හිත රිදෙන විදිහට පරුෂ වචන කියනවා. ඊට පස්සේ මේ කෙනා ඔහේ නිකන් හිස් දේවල් වල්පල් කතා කර කර ඉන්න කෙනෙක්. මෙයාගේ වාචසික ක්‍රියාව හොඳ නෑ. අපිරිසිදුයි. ඒත් මේ කෙනාගේ කායික ක්‍රියාව පිරිසිදුයි. මෙහෙම හිටියට මෙයා සතුන් මරන්නේ නෑ. ඒ වගේම හොරකම් කරන්නේ නෑ. ඒ වගේම වැරදි කාම සේවනීය සල්ලාලකමේ යන්නේ නෑ. ඒ වගේම මේ කෙනා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. එතකොට මේ විදිහට මෙයාගේ කායික ක්‍රියාව පිරිසිදුයි, වාචසික ක්‍රියාව අපිරිසිදුයි, කායික ක්‍රියාව පිරිසිදුයි. අන්නේ පුද්ගලයා කෙරෙහිත් තියෙන වෛරය කොහොමද දුරු කළ යුත්තේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා. ඒක මේ වගේ දෙයක්. දියසෙවල් වලින් සහ දිය පරඬලෑ වලින් වැසී ගිය පොකුණක් තියෙනවා කියනවා. මේ පොකුණට මිනිස්සෙක් එනවා කියනවා. ග්‍රීස්මෙන් තැවිලා, ග්‍රීස්මෙන් පීඩාවටපත් වෙලා පිපාසිත පුරුෂයෙක් මේ පොකුණට එනවා. ඉතින් ඒ පොකුණට ඇවිල්ලා ඒ පොකුණට බැහැලා මේ දෑතින් අර දියසෙවල දිය පරඬලා ඈත් කරලා දෝතින් පැන් අරගෙන බීලා නික්ම යනවා කියනවා. ආයස්මත්නි අන්නේ වගේ යම් මේ පුද්ගලයෙක්ගේ අපිරිසිදු වචී සමාචාර තියෙනවා කියනවා. නමුත් පිරිසිදු කාය සමාචාර ඇත්තේ වෙයි කියනවා. එතකොට ඒ කෙනාගේ අපිරිසිදු වචී සමාචාර තිබ්බට ඒ කෙනාගේ කයින් කරන දේ පිරිසිදුයි කියනවා. එතකොට ඔහුගේ යම් අපිරිසිදු වාක් සමාචාරයක් ඇද්ද අන්න ඒක සිහි කරන්න එපා කියනවා වෛරය හටගත්ත මොහොතේ. එතකොට ආන් ඒ වගේ කෙනෙක් කෙරේ වෛරයක් හටගත්තොත් ඒ කෙනා ගැන සිහි කරන්න එපා කියනවා ඒ කෙනාගේ අපිරිසිදු වචී සමාචාරය. ඔහුගේ යම් පිරිසිදු කාය සමාචාරයක් ඇද්ද? ඒ කියන්නේ කයින් කරන දෙයක් ඇද්ද? ආන්නේකේ වෙලාවේ සිහි කරන්න කියන වෛරය හටගත්ත මොහොතේ. මේ මිනිස්යන් අතර ඉන්නවා ඔන්න සතුන් මරන්නේ, හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැහැ. එතකොට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේ මිනිස්යන් අතර ඉන්නවා මේවා නොකලට පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා, අසත්‍ය බොරු දේවල් කියනවා, අසත්‍ය බොරු දේවල් ප්‍රචාරය කරනවා කියනවා. ඊට පස්සේ මේ විදිහට හිස් වචන, පරුෂ වචන, අසත්‍ය බොරු දේවල් කියමින් ඊට පස්සේ එකිනෙකා කොටවන්න කේලාම් කියමින් ඉන්න අය ඉන්නවා. එතකොට ආන් ඒ වගේ කෙනෙක් කෙරෙහි වෛරයක් හටගත්තොත් ඒ වෙලාවට සිහි කරන්න එපා කියනවා. ආන් ඒ වෙලාවට වෛරය හටගත්තොත් සිහි කරන්න එපා කියන මේ කෙනාගේ අර වචී සමාචාරය. වචනයෙන් කරන දේ සිහි කරන්න එපා කියනවා. ඒ කියන්නේ අපිරිසුද්ධ වචී සමාචාරය. ඒ වචී සමාචාරය අපිරිසිදුයිනේ. ඒක සිහි කරන්න එපා කියනවා. නමුත් කයින් කරන දේ සිහි කරන්න කියනවා.
එතකොට ඒ කෙනා කයින් කරන දේ පිරිසිදු හින්දා කයින් කරන දේ සිහි කරන්න කියනවා. අර ග්‍රීස්මෙන් පීඩාවට පත් වෙලා තැවි තැවි එන මිනිස්සෙක් බොහෝම මේ ග්‍රීස්මයට පීඩාවට පත් වෙලා එන මිනිස්සෙක් අර දියසෙවල් පිරිච්ච පොකුණෙන් දියසෙවල් ඈත් කරලා දෝතින් අරගෙන වතුර බොනවා කියනවා. එතකොට අර දියසෙවල් උඩින් ටික ඈත් කරලා අර පිරිසිදු වතුර ටික අරගෙන බොනවා වගේ අර පුද්ගලයාගේ තියෙන දියසෙවල් වගේ තියෙන දිය පරඬලෑ වගේ තියෙන අපිරිසිදු වචී සමාචාරය සිහි නොකර අර පිරිසිදු ජලය වගේ තියෙන පිරිසිදු කාය සමාචාරය සිහි කරන්න කියනවා. එහෙම සිහි කළා ඒ කෙනා ගැන තියෙන වෛරය, උපන් වෛරය දුරු කළ යුත්තේය කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. එතකොට බලන්න පින්වත්නි කොච්චර ලස්සනට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපන් වෛරය දුරු කර ගැනීම ගැන දේශනා කරනවද? එතකොට පින්වත්නි අපට මේකෙදි එක දෙයක් පැහැදිලි. එතකොට කෙනෙක් කෙරෙහි අපිට තරහක්, ද්වේෂයක්, වෛරයක් හටගත්තට පස්සේ ඒ කෙනාගේ තියෙන නුගුණ සිහි කරද්දි තමයි, දුර්ගුණ සිහි කරද්දි තමයි අපේගේ තියෙන මේ තරහ, වෛරය ඊට පස්සේ මේ ද්වේෂය වැඩි වෙලා යන්නේ. නමුත් අපි ඒ කෙනාගේ ගෙන තියෙන ಗುಣ සිහි කරද්දි ඒ වෛරය සංසිඳෙනවා. තරහ නැති වෙලා යනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න ඕන කෙනෙක් ඉන්නවා. අපිට ඕන කෙනෙක් කෙරෙහි තරහක් හට ගන්නවා. වෛරයක් හට ගන්නවා. හැබැයි මේ කෙනා අපට යම්කිසි උපකාරයක් කරලා තියෙනවා. එතකොට අපි මේ කෙනා කරපු උපකාරය සිහි කරද්දී අර ඒ කෙනා කෙරෙහි උපන් වෛරය දුරු වෙනවා. මේ කෙනා මට මෙහෙම කළා තියෙනවනේ. මෙහෙම උදව්වක් කළා තියෙනවා. මෙහෙම උපකාරයක් කළා තියෙනවා කියලා සිහි කරද්දී අර උපන් වෛරය දුරු වෙලා යනවා. ඒ නිසා පින්වත්නි ඒකයි මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙනාගේ තියෙන අපිරිසිදු දේ ගැන සිහි කරන්න එපා. පිරිසිදු දේ ගැන සිහි කරන්න කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ආයුෂ්මත්නි තවත් පුද්ගලයෙක් ඉන්නවා මෙයාගේ කායික ක්‍රියාවත් අපිරිසිදුයි. ඒ වගේම වාචසික ක්‍රියාවත් අපිරිසිදුයි. එතකොට මෙයාගේ කයින් කරන දේත් අපිරිසිදු දෙයක්. වචනයෙන් කරන දේත් අපිරිසිදු දෙයක්. නමුත් මේ කෙනා කලින් කලට භාවනාවේ සිත නතු වෙනවා. කලින් කලට මෙයා පොඩ්ඩක් භාවනා කරනවා. සිතෙහි ප්‍රසාදය ඇති වෙනවා. අන්නේ පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය දුරු කරගන්න ඕන කොහොමද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. සාරිපුත්ත මහරහතන් දේශනා කරන ඕන කෙනෙක් ඉන්නවා. මේ කෙනා සතුන් මරනවා, හොරකම් කරනවා. ඊට පස්සේ වැරදි කාම සේවනයේ හැසිරෙනවා, මත්පැන් මදුරය පාවිච්චි කරනවා. මෙයාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. ඒ වගේම මෙයා මේ බොරුත් කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. එතකොට මේ කෙනාගේ වචනයෙන් කරන ක්‍රියාවත් අපිරිසිදුයි. හැබැයි මේ කෙනා කලින් කලට භාවනාවේ සිත නතු වෙනවා කියනවා. සිතෙහි ප්‍රසාදය ඇති වෙනවා කියනවා. අන්නේ කෙනාගේ තියෙන ආන්නේ වගේ කෙනෙක් කෙරෙහි වෛරයක් හටගත්තොත් කොහොමද දුරු කරගන්න ඕන කියලා දේශනා කරනවා ආයුෂ්මත්නි. ඒක මේ වගේ දෙයක්. ඔන්න ගව කුරයකින් සැදුණු වලක දිය ස්වල්පයක් තියෙනවා. එතකොට ගව කුරයකින් සැදුණු වලක පින්වත්නි පොඩ්ඩයි දිය වතුර හිටින්නේ. ඉතින් ග්‍රීස්මෙන් තැවුණු කලාන්තයට පත්තුණු පීඩාවට පත්තුණු පිපාසිත මිනිසෙක් කෙනවා කියනවා. ඒ කෙනාට මෙහෙම හිතෙනවා කියනවා. මේ ගව කුරයෙන් සැදුණු වලේ තියෙන දිය ස්වල්පය
ඉතින් මම අතින් හරි බඳුනකින් හරි අරගෙන බොනවා නම් ඒක කැළඹෙනවා. පානය කරන්න බැරි බවට පත් වෙනවා. ඒ නිසා මම ගවයෙක් වගේ දෑතිනුත් දෙපයිනුත් බිමට නැවිලා පැන් බී නික්ම යනවා නම් හොඳයි කියලා මේ පුරුෂයා කරන්නේ අර දෑතිනුත් දෙපයිනුත් බිමට නැවිලා ගවයෙක් වගේ පැන් බීලා නික්ම යනවා. එතකොට පින්වත්නි ගව කුරේ තියෙන වතුර ටික අපිට පොඩි භාජනයකින් ගන්නත් බෑ. ඊට පස්සේ දෝතින් ගන්නත් බෑ. එතකොට මේ පුද්ගලයා අර ගවයෙක් වගේ අත් දෙකත් කකුල් දෙකත් බිමට නැවිලා අත් දෙකනුත් කකුල් දෙකනුත් බිමට නැවිලා අර ගවයෙක් වගේ පැන් බීලා නික්ම යනවා කියනවා. ආන්නේ වගේ යම් මේ පුද්ගලයෙක්ගේ තියෙනවා කියනවා කායික ක්‍රියාව අපිරිසිදුයි. වචනයෙන් කරන දේත් අපිරිසිදුයි. කලින් කලට භාවනාවේ නමුත් සිත නතු වෙනවා. කලින් කලට සිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. කලින් කලට පොඩ්ඩක් මෙයා භාවනා කරනවා. එතකොට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ආන් ඔහුගේ යම් අපිරිසිදු කාය සමාචාරයක් ඇද්ද ඒක වෛරය හටගත්ත මොහොතේ මෙනෙහි කරන්න එපා කියනවා. එතකොට ඒ වගේ කෙනෙක් කෙරෙහි වෛරය හටගත්තොත් වෛරය හටගත්ත මොහොතේ අන්නේ වෙලාවේ එයාගේ අපිරිසිදු කායික ක්‍රියා සිහි කරන්න එපා. ඒ වගේම මේ වෛරය හටගත්ත මොහොතේ අපිරිසිදු වාචසික ක්‍රියා සිහි කරන්න එපා. ඒ වගේම යම් හේකින් ඔහු කලින් කලට භාවනාවේ සිත නතු වේ නම් සිතෙහි ප්‍රසාදය ලැබුවා නම් අන්නේ කාලේ ඒක විතරක් සිහි කරන්න කියනවා. එතකොට පින්වත්නි ඒ පුද්ගලයා කෙරෙහි තියෙන උපන් වෛරය දුරු වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. එතකොට පින්වත්නි මේ කෙනාගේ කායික වාචික ක්‍රියා දෙකම ගන්න දෙයක් නැහැ. එතකොට නමුත් අර කලින් කලට මෙයා චූට්ටක් භාවනා කරන නිසා සිතේ ප්‍රසාදය ඇති වෙන නිසා අන්න ඒක සිහි කරන්න කියනවා. එතකොට අර ගව කුරේ තියෙන වතුර චුට්ට වගේ. ගව කුරේ වතුර පොඩ්ඩයි තියෙන්නේ. එතකොට ඒ කිනා ඒ වතුර පොඩ්ඩ පානය කරන්න නම් තමන්ගේ පිපාසය සංසිඳව ගන්න පානය කරන්න නම් අර කකුල් දෙකත් අත් දෙකත් නුත් නැවිලා ගවයෙක් වගේ තමයි පානය කරන්න ඕන. අමාරුවෙන් පානය කරන්න ඕන. අන්න ඒ වගේ මේ පුද්ගලයාගේ වාචසික ක්‍රියාව කායික ක්‍රියා දෙකම අපිරිසිදුයි. අර කලින් කලට චුට්ටක් භාවනා කරලා සිතේ ප්‍රසාදයක් ඇති වෙන නිසා අන්න ඒක සිහි කරලා මේ ගැන මේ කෙනා කෙරෙහි තියෙන උපන් වෛරය දුරු කරන්න කියලා වදාළා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයස්මත්නි තවත් පුද්ගලයෙක් ඉන්නවා අපිරිසිදු කායික ක්‍රියා තියෙන්නේ. අපරිසිදු වාචසික ක්‍රියා තියෙන්නේ. කලින් කලට භාවනාවේ සිත නතු වෙන්නෙත් නැහැ. සිතේ ප්‍රසාදයකුත් නැහැ. අන්නේ පුද්ගලයා කෙරෙහි වෛරය දුරු කළ යුත්තේ කෙසේද? ආයස්මත්නි ඒක මේ වගේ දෙයක්. ඔන්න දීර්ඝ මාර්ගයකට පිළිපන් පුද්ගලයෙක් ඉන්නවා. රෝගීව දුක්ඛිතව බොහෝ ගිලම් බවට පත් වෙලා ඉන්නේ. එතකොට ඔහුට ඉදිරියෙන් තියෙන ගමයි පිටුපසින් තියෙන ගමයි බොහෝ දුරයි. ඉතින් ඒ කෙනාට රෝගයට හිත වූ බොජුන් ලබන්නෙත් නැහැ. ආහාරයක් ලැබෙන්නෙත් නැහැ. බෙහෙතක් ලැබෙන්නෙත් නැහැ. එතකොට උපස්ථාන කරන්න කෙනෙකුත් නැහැ. ඊට පස්සේ ඒ කෙනාව ගමට පමුණුවාලන්න පුළුවන් කෙනෙකුත් නැහැ. එතකොට මේ මාර්ගයේ එක්තරා පුරුෂයෙක්ට මේ කෙනාව දකින්න ලැබෙනවා. එතකොට මේ පුරුෂයාට අර පුද්ගලයා කෙරෙහි කරුණාව ඇති වෙනවා. දයාව ඇති වෙනවා. අනුකම්පාව ඇති කර ගන්නවා. අනේ ඒකාන්තයෙන් මේ පුරුෂයා රෝගයට හිත ආහාර ලබනවා නම් රෝගයට හිත බෙහෙත් ලබනවා නම් ගැළපෙන උපස්ථායකයෙක් ලබනවා නම් මේ පුද්ගලයා ගමට ඇරලවන්න පුළුවන් කෙනෙක් ලබනවා නම් හොඳයි කියලා මේ කෙනා කෙරේ කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් ඇති වෙනවා.
ඒ මොකද කියනවා මේ පුරුෂයා මෙහිදී නැත්නම් වෙනත් කරදරයකටපත් නොවේවා කියා. ආයස්මත්නි යන්නේ වගේ එපරිද්දෙන් යම් මේ පුද්ගලයෙක්ගේ කායික ක්‍රියාවත් අපිරිසිදුයි. වචනයෙන් කරන දේත් අපිරිසිදුයි. එතකොට මේ කෙනාගේ මානසික ක්‍රියාවත් අපිරිසිදුයි. එතකොට මේ කෙනා මේ පුද්ගලයාගේ වචනයෙන් කරන දේත් අපිරිසිදුයි. කයින් කරන දේත් අපිරිසිදුයි. මනසින් කරන දේත් අපිරිසිදුයි. එතකොට මේ කෙනාගේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ. නමුත් අන්නේ කෙනා කෙරෙහි වෛරයක් හටගත්තොත් කොහොමද දුරු කරන්න කියන්නේ? අර දීර්ඝ මාර්ගයක කාන්තාර මාර්ගයකට රෝගී වෙච්ච පුරුෂයෙක් ඒ දීර්ඝ කාන්තාර මාර්ගයේ ගමන් කරද්දී කිසිම බෙහෙතක් ලබන්නේත් නැතුව, කිසිම ආහාරයක් ලබන්නේ නැතුව, උපස්ථායකයක් ලබන්නේ නැතුව මේ ගමන් කරද්දී එක පුරුෂයෙකුට මේ කෙනාව දකින්න ලැබෙනවා. ඉතින් අර පුරුෂයාට මේ කෙනා කෙරෙහි මහා කරුණාවක්, අනුකම්පාවක්, ඒ වගේම දයාවක් ඇති වෙනවා. අනේ මේ පුද්ගලයා මෙහිදීම කරදරයකටපත් වෙන්න එපා කියලා. ආන්නේ වගේ අපිරිසිදු කායික ක්‍රියා, අපිරිසිදු වාචසික ක්‍රියා, අපිරිසිදු මානසික ක්‍රියා තියෙන කෙනා කෙරෙහි ඇති කරගන්න කියනවා කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් ඇති කරගන්න කියනවා. ඒ මොකද අහෝ ඒකාන්තෙම මේ කෙනා කාය දුස්චරිතය අත්හැරලා කාය සුචරිතය වඩනවා නම්, වචී දුස්චරිතය අත්හැරලා වචී සුචරිතය වඩනවා නම්, මනෝ දුස්චරිතය අත්හැරලා මනෝ සුචරිතය වඩනවා නම් හොඳයි කියලා කරුණාවක්, අනුකම්පාවක්, දයාවක් ඇති කරගන්න කියනවා. මොකද නැත්නම් මේ කෙනා මරුණට පස්සේ අපාය දුර්ගති විනිපාත වූ නිරයේ නූපදීවා කියලා. එතකොට මේ කෙනා මේ කයින් වචනයෙන් මනසින් කරන දුස්චරිත අත්හැරලා කයින් වචනයෙන් මනසින් සුචරිතයේ හැසිරෙනවා නම් හොඳයි කියලා මේ කෙනා කෙරෙහි කරුණාවක් ඇති කරගන්න කියනවා. මොකද නැත්තම් මේ කෙනා දුස්චරිතයේ හැසිරලා නිරයේ උපදිනවා. සුචරිතයේ හැසිරුණොත් සුගතියක උපදිනවා, යහපතක් වෙනවා. අන්නේ කෙනා කෙරෙහි උපන් වෛරය ආන්නේ විදිහට දුරු කරගන්න කියනවා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ආයස්මත්නි තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ කෙනාගේ පිරිසිදු කායික ක්‍රියා තියෙන්නේ. ඒ වගේම පිරිසිදු වාචසික ක්‍රියා තියෙන්නේ. කලින් කලට භාවනාවේ සිත නතු වෙනවා, ප්‍රසාදය ඇති වෙනවා. අන්නේ පුද්ගලයා කෙරෙහිත් වෛරය දුරු කරගන්න ඕන කොහොමද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඔන්න බොහෝම පැහැදිලි ජලයේ තියෙන, මිහිරි ජලයේ තියෙන, සිහිල් ජලයේ තියෙන, සුදු වැලි තලාව ඇති රමණීය වූ නොයේ කුක්ෂයන්ගෙන් ගැවසී ගත්ත පොකුණක් තියෙනවා. එතකොට ග්‍රීස්මයෙන් තැවුණු, ග්‍රීස්මයෙන් කලාන්ත වුණු, පීඩාවට පත් වුණු පිපාසිත පුරුෂයෙක් එනවා කියනවා. ඉතින් ඒ පුරුෂයා මේ පොකුණට බැහැලා ස්නානය කරලා පැන් පානය කරලා ගොඩට ඇවිල්ලා රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්තම් නිදාගෙන ඉන්නවා කියනවා. ආන්නේ වගේ යම් මේ පුද්ගලයෙක්ගේ පිරිසිදු කායික ක්‍රියා තියෙනවද, පිරිසිදු වාචසික ක්‍රියා තියෙනවද, කලින් කලට භාවනාවේ සිත නතු වෙනවද, සිතේ ප්‍රසාදය ඇති වෙනවද, ඔහුගේ යම් මේ පිරිසිදු කාය සමාචාරයක් ඇද්ද, ඔහුගේ කාය සමාචාරයේ සිහි කරන්න කියනවා ඒ වෛරය උපන් මොහොතේ. එතකොට කයින් වචනයෙන් මනසින් ඒ කෙනාගේ සිදුවෙන දේ යහපත්. එතකොට අන්නේ එහෙම යහපත් දෙයක් සිදුවෙන කෙනා කෙරෙහිත් වෛරයක් හටගත්තොත් සිහි කරන්න කියනවා ඒ කෙනාගේ පිරිසිදු කාය සමාචාරය.
පිරිසිදු වාචික ක්‍රියාව. ඒ වගේම පිරිසිදු මානසික ක්‍රියාව ඒ කෙනාගේ සිහි කරන්න කියනවා. අන්නේ විදිහට තමයි කියනවා ඒ පුද්ගලයා කෙරෙහි උපන් ඒ පුද්ගලයා කෙරෙහි උපන් වෛරය දුරු කරගත යුත්තේ. එතකොට පින්වත්නි කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනා සතුන් මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැහැ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ වගේම බොරු කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, කේලාම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. ඒ වගේ මේ කෙනා කලින් කලට භාවනා කරනවා. කලින් කලට භාවනා කරලා සිතේ ප්‍රසාදය ඇති කරගන්නවා. එතකොට කලින් කලට ඒ කෙනාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. අන්නේ කෙනා කෙරෙහි යම් කිසි විදිහකින් වෛරයක් හටගත්තොත් ඒ කෙනාගේ අර පිරිසිදු කායික ක්‍රියාව සිහි කරන්න, පිරිසිදු වාචික ක්‍රියාව සිහි කරන්න කියනවා. මේ කෙනා කලින් කලට භාවනා කරන කෙනෙක් නේ කියලා සිහි කරන්න කියනවා. එතකොට මේ කෙනා ගැන තියෙන වෛරය දුරු වෙලා යනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ආයුෂ්මත්නි හැම අයුරින්ම පැහැදීම ඇති කරගත යුතු පුද්ගලයා කෙරෙහි පැමිණ සිත පහදිනවා කියනවා. එතකොට මේ පුද්ගලයා ගැන හැම අයුරින්ම සිත පහදව ගන්න පුළුවන් කියනවා. හැම පැත්තෙම මේ පුද්ගලයා ගැන හිතලා සිත පහදවා ගන්න පුළුවන් කියනවා. එතකොට ඒ පුද්ගලයා කෙරෙහි සිත පහදිනවා කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආයුෂ්මත්නි යම් අරමුණක භික්ෂුවහට උපන් වෛරය මුළුමනින්ම දුරු කරගත යුතු වෙයිද මේක තමයි කියනවා ඒ වෛර දුරු කිරීම 5. එතකොට පින්වත්නි බලන්න අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර ලස්සනට මේ පුද්ගලයාගේ හිතේ ඇතිවෙච්ච වෛරය දුරු කරගන්න විදිහ දේශනා කළාද. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගා ඉවසීමෙන් යුක්තයි. උන්වහන්සේගේ ඉවසීම ගැන ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. ඔය එක බමුණෙක් එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම පරීක්ෂා කරන්න ඕන කියලා මේ මෝඩ බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් ඇවිල්ලා කොන්දට පහර දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හැරිලා බැලුවේ නෑ. ඇයි පින්වත්නි රාග දේශ මොහ දුරු කරලා ඉන්නේ. මේ ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිත තුළ ද්වේෂය උපද්දවන්න පුළුවන් දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්, සමන බ්‍රාහ්මණයෙක් ලෝකේ කවුරුත් නැහැ. ලෝකේ කිසි කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිත තුළ ද්වේෂය උපද්දවන්න බෑ. හේතුව තමයි උන්වහන්සේ ද්වේෂය ප්‍රහාණය කරලා. එතකොට පින්වත්නි අපට අපේ හිතේ ඇති වෙන තරහ නැති කරගන්න ක්‍රම තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ. බොහෝ බුද්ධ දේශනාවලදී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ තරහ දුරු කරගන්න විදිය දේශනා කළා තියෙනවා. තරහ දුරු කරගන්න ක්‍රමය දේශනා කළා තියෙනවා. පින්වත්නි එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. සක්කද්‍රේවේන්ද්‍රයාගේ ආසනේ එක්තරා යක්ෂයෙක් අවලස්සන යක්ෂයෙක් කුදු ගහිච්ච යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට ඒ වෙලාවේ ඒ කුදු ගහිච්ච අවලස්සන යක්ෂයා සක්දෙවිඳුගේ ආසනයේ වාඩි වෙලා ඉද්දී තව්තිසා වාසී දෙවිවරු බනින්න පටන් ගත්තා. අපහාස කරන්න පටන් ගත්තා. ගර්හා කරන්න පටන් ගත්තා. මේ විදියට අපහාස කරද්දි, බනිද්දි, ගර්හා කරද්දි අර කුදු ගැහිච්ච අවලස්සන යක්ෂයා පැහැපත් වෙන්න ගත්තා. බබලන්න ගත්තා. ටික ටික ලස්සන වෙන්න ගත්තා. ඊට පස්සේ තව්තිසා වාසී දෙවිවරු ගිහිල්ලා සක්දෙවිඳුට කියනවා සක්දෙවිඳුනි ඔබ වහන්සේගේ ආසනයේ එක්තරා කුදු ගැහිච්ච අවලස්සන
යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා. අපි මේ ගර්හා කරද්දි බනිද්දී මේ යක්ෂයා ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. ඊට පස්සේ සක්දෙවිඳු කිව්වා ඒකත් එකටම ඔය ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක් වෙන්නේ නැති කියලා. සක්දෙවිඳු අර යක්ෂයා ගාවට ගිහිල්ලා දකුණු ධන මණ්ඩල බිම තබාගෙන උතුරු සළු ඒකාංශ කරලා පොරවාගෙන දකුණු ධන මණ්ඩල බිම තබාගෙන අර යක්ෂයාට වැඳගෙන කියනවා නිදුකාණෙනි මම සක්දෙවිඳු, නිදුකාණෙනි මම සක්දෙවිඳු. මෙහෙම කියන්න අර යක්ෂයාගේ තිබෙන පැහැපත් බව නැති වෙලා ගියා. තව තවත් කුදු වෙලා ගියා. තව තවත් අවලස්සන වෙලා ගියා. එහෙම නොපෙනී ගියා. මොකද පින්වත්නි, අර ක්‍රෝධයෙන් බනිද්දී අර යක්ෂයාගේ ආහාරය උනේ ද්වේෂය, තරහ තව ලස්සන වෙන්න ගත්තා. එතකොට සක්දෙවිඳු ගිහිල්ලා මෛත්‍රියෙන් යුක්තව නිදුකාණෙනි මම සක්දෙවිඳුනේ, නිදුකාණෙනි මම සක්දෙවිඳු කියද්දී අර යක්ෂයාට අනුභව කරන්න ආහාරයක් නැතුව ගියා. අර යක්ෂයාගේ ආහාරය වෙලා තිබ්බේ ක්‍රෝධය. එතකොට අර යක්ෂයා කුදු වෙලා නොපෙනී ගියා. ඊට පස්සේ තමන්ගේ ආසනයේ වාඩි වෙලා සක්දෙවිඳු කියනවා මම බොහෝ කාලයක් තිස්සේ කේන්ති නොගෙන ඉන්න කෙනෙක් කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න ඉස්සර සිදුවෙච්ච දෙයක් කියලා. මම බොහෝ කාලයක් තිස්සේ කේන්ති නොගෙන ඉන්න කෙනෙක්. මට කේන්ති ගියත් මම පරුස වචන කියන්නේ ධාර්මික වචන විතරයි කියනවා කියන්නේ. එතකොට පින්වත්නි, උඟා කිවසීමෙන් යුක්ත කෙනෙක් තමයි සක්දෙවිඳු කියන්නේ. සක්දෙවිඳු පවා ඉවසීමේ ගුණ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සක්දෙවිඳු පවා ඉවසීමේ ගුණ කියනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලැබූ ඔබ ඉවසීමෙන් යුක්ත වෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි, අපේ හිතෙත් ඇති වෙනවා මේ තරහ කියන එක, ද්වේෂය, ක්‍රෝධය, මේක අපි දුරු කරගන්න මහන්සි ගන්න ඕන. මොකද මේ තරහ, ද්වේෂය නිසා අපිව නිරේ උපද්දනවා, දේශන් ලෝකයේ උපද්දනවා, ඒ වගේම අසුර ලෝකවල උපද්දිනවා, සතර පායේ යන්න හේතුවක් වෙනවා. මොකද තරහ දුරු කර ගැනීම ගැන භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ගාවට නොඑක තරහගත් උදවිය ඇවිල්ලා තියෙනවා. සමහර බ්‍රාහ්මණවරු ඇවිල්ලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පරුස වචනයෙන් බැනලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ කරහා කළා තියෙනවා. ධනංජානී කියන බැමිණියගේ ඒ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා එක දවසක් භාග්‍යතුන් වහන්සේ ගාවට එනවා. ඒ එන්නේ ධනංජානී බැමිණිය තෙරුවන් සරණේ පිහිටලා හිටියේ. ඉතින් එක දවසක් ඒ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට බත් අරගෙන යද්දී පය පැකිලිලා වැටෙන්න ගියා. වැටෙන්න යනකොට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියුණා. 3 පාරක් මේ විදිහට කියුණා. එතකොට අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට තරහ ගියා. ඒයි වසලි උඹේ මුඩු ශ්‍රමණයාගේ ಗುಣ කියනව නේද කියලා බැන්නා. බැනලා කිව්වා උඹේ ඔය ශාස්ත්‍රූන් වහන්සේ එක්ක මම ගිහිලා වාද කරනවා කිව්වා. වාද කළා පරද්දනවා කිව්වා. ඉතින් අර ධනංජානී බ්‍රාහ්මණිය කිව්වා යන්න කිව්වා. මේ ලෝකේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ උන්වහන්සේත් එක්ක වාද කරලා පරද්දන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔබ වහන්සේම ගිහින් බලා ගන්න කිව්වා. ඔබතුමාම ගිහින් බලා ගන්න කිව්වා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා තරහින් ගියා. තරහින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කුමක් නැති කළාම දහනවා සනීපට නිින්ද යන්නේ.
ඊට පස්සේ කුමක් නැති කළාමද කියලා අහනවා ශෝක නොකර ඉන්නේ. ගෞතමයන් වහන්සේ කවරනම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වෙන්නේ කියලා ඇහුවා. ප්‍රශ්න 3ක් ඇහුවා. දැන් වාද කරනවා කියලා ගියේ. ඊට පස්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට නිින්ද යන්නේ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝක නොකර ඉන්න පුළුවන්. ක්‍රෝධය නැසීම ගැන තමයි ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ කියලා කිව්වා. පින්වත්නි මේක කියපු ගමන් අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයට දමනය වුණා. සිත පැහැදුනා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම ඔබ වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝයා සරණ යනවා. මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන්න කැමතියි. මාව පැවිදි කරන්න. පැවිදි උපසම්පදා කරන්න කිව්වා. ඉතින් මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණය පැවිදි වුණා, උපසම්පදා වුණා. පොඩි කාලෙකින් රහතන් වහන්සේට බවට පත් වුණා. ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා. එතකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ගාවට මේ තරහින් ආපු උදවිය, පරුස වචනයෙන් බැන ආපු උදවිය, වාද කරන්නම් කිය ආපු උදවිය අපගේ තරහ දුරු කරන මඟ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ අය දමනයටපත් වුණා. ඒ අය ද්වේෂය දුරු කරගෙන ක්‍රෝධය නැසලා සම්පූර්ණයෙන්ම මේ සංසාරින් නිදහස් වුණා. ඒ නිසා පින්වත්නි අපටත් අපේ හිතේ ඇතිවෙන මේ තරහ දුරු කරගෙන මේ ද්වේෂය දුරු කරගෙන මේ සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරිසදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 129 මාලින්ද කපුගොඩ යන ලිපිණියේ පදිංචි පින්වත් ජී.ඒ. මනෝජ් ප්‍රියන්ත පෙරේරා මහතා විසින්. ඉතින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම අපි අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේදී මමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් 2014 අගෝස්තු මාස 8 වන දින හදිසියේ මිය පරලොව ගිය ජී.ඒ. චම්මි ශ්‍යාමාලා ප්‍රියන්ති පෙරේරා මෙනවියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ මිය පරලොව ගිය සහෝදර සහෝදරියන්ට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින් ඒ වගේම නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පවුලේ සියලුම සමාජිකයන්ට සහ සුජීවත්ව සිටින දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ අධ්‍යාපනය ලබන දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මනෝජ් ප්‍රියන්ත පෙරේරා මහතාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම
මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මාමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.